ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නි ජීවිතය ධර්මානුකූලව ජයග්‍රහණය කරන්නට උත්සාහයක නිරත වන්නට සූදානම් වෙමින් අපි අද දවසේදීත් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා සුපසංජීවිතය ධර්ම සාකච්ඡාමය වැඩසටහන. පින්තුනි අද වැඩසටහන තුල සාකච්ඡාවට ලක් කරමින් අපි අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙනවා ලොව පහළ වූ අසම සම ශාස්ත්‍රූවරයන්න් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු තවත් එක් සූත්‍ර දේශනාවක් බවට පත්වෙන සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ සඳහන් වන්නා වූ චිත්තානුපස්සනාව නැමැති ධර්මතාවය පිළිබඳව. සදහවත්නි විශේෂයෙන්ම පසුගිය වැඩසටහන් තුළදී සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ සඳහන් වන කායානුපස්සනාව පිළිබඳව අපි යම් තාක් දුරකට සාකච්ඡාවට ලක් කරන්නට කටයුතු කළා. ඒ වගේම පසුගිය සතියේ වැඩසටහන තුළ වේදනානුපස්සනාව පිළිබඳවත් අපි සාකච්ඡා කොට අවසන් කරන්නට කටයුතු කළා. ඉතින් ඒ දේශනාවන් වල ආభాෂයත් ලබා ගනිමින් ඊට සමගාමීව අද දවසේදී අපි සූදානම් වෙනවා චිත්තානුපස්සනාව පිළිබඳව මෙතෙන් සිට පැහැදිලි කරගනිමින් අවබෝධයක් ඇති කරගන්නට. සදහවත්නි අපේ සිත පිළිබඳව අපි සිහියෙන් විමසීමක් සිදු කරගනිමින් සිත තුළ සිහිය පිහිටුවා ගනිමින් අපි අපේ සිත දමනය කරගන්න ආකාරය පිළිබඳව අද දවසේදී ඔබට හරවත් වූ දේශනාවක් පැවැත්වීමේ අරමුණින් ඉතාමත්ම ගෞරවයෙන් බෞද්ධ ආරූප වාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු බතරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අදත් අපි සාදුනාද පවතුමින් ප්‍රථමයෙන්ම ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වය ගනිමින් අද දවසේ කටයුතු කරනවා වැල්ලම්පිටිය වෙන්නවත්ත දෙවන පටුමග අංක 52 පදිංචි ජී.කේ. ජයවතී හා ජී.කේ. නාලනී යන දියණියන් දෙදෙනා ප්‍රධාන ඒ පවුලේ සුපින්වතුන් පිරිස විසින්. එහෙමනම් අද දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් මේ පින්වත් පිරිසට අපි දැන් ආරාධනා කරනවා ප්‍රථමයෙන්ම ශාන්තිනායක මාමෑණී ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මල්වට්ටිය පූජා කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් අද දවසේ දේශනාවට ආරාධනා කරන්නට. පින්තුනි අද ඒ අනුව මේ පින්වත් පිරිස තමන්ගේ නමින් මිය පරලව යන්නට යෙදුනා වූ සීලෝම ඥාතිහිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කිරීමේ අරමුණෙන් අපේක්ෂාවෙන් අද දවසේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වය ගනිමින් කටයුතු කරනවා. ඉතින් අපි පින්වත් හැම දෙනාගේම යහපත් සිතුම් පැතුම් මේ ආකාරයෙන්ම සමෘද්ධිමත් වේවා යනුවෙන් ප්‍රාර්ථනාවන් සිද්ධ කරමින් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අපි හැම දිනවම තිසරණ සහිත වූ පංචශීලයේ පිහිටුවීමෙන් අනතුරුව අද දවසේදී චිත්තානුපස්සනාව පිළිබඳව අපට පැහැදිලි කිරීමක් සිදු කරන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභාවයෙන් සුපසංජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාවෙහි පින්වත් වූ දායකත්වයෙන් කටයුතු කරන ජී.කේ. ජයවතී මහත්මිය සහ ජී.කේ. නාලනී මහත්මිය ඇතුළු පවුල්වල හැමටත් මේ රටෙහි හෝ ලෝ කොතනක හෝ වෙසෙමින් මේ දෙසුම සදහම් සාකච්ඡාව නරඹන ශ්‍රවණය කරන ඒ ඔබ සියලු දෙනාමත් බෞද්ධ ආමාත්‍ය ජාලයේ පින්වත් සභාපති නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත් සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සවමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසී හැම සැනසෙල්ලක්ම වේවා. ඒ වගේම මේ දිනවල අපේ රටේ පවත්නා දුක්ඛ දෝමනස්ස පීඩාකාරී කාල පරිච්ඡේදය ඉක්මනින්ම බැහැර වෙලා රටටම ශාන්තියක්ම වේවා. සදහම් සිතුවිලි වලින් පෝෂණය වන හදවත් බිහි වේවා. හැමතෙම උතුම් ධර්මාබෝධයෙන් වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්ති පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේතේ ආමබන්ති සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තිචිත්තන්ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති සාදු 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 උතුම් තුනුරුවන් සරණයි සදහවත් පින්වත්නි මෙතෙන් පටන් පුරා හෝරාවකට පමණ ආසන්න කාලයක් අපහා සමගින් සිතින් රැඳී සිටින්න පින්වත් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. මේ වැඩිහිටි දියණිවරුන් තමන්ගේ අම්මා වෙනුවෙන් මියගොස් පුරා වසරක් සම්පූර්ණ වීම නිමිති කරගෙන මේ උතුම් දේශනාවේ සාකච්ඡාවෙහි දායකත්වයේ දරනවා. අම්මා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. එසේ කරන්න ඔබ ධර්ම අවබෝධයක් ලබන්න ඕනේ. ජීවිතයේ ඔබේ ජීවිතය තුළ බොහෝ පින්කම් කුසල කර්ම සිදු කොටගෙන තිබෙන්න පුළුවනි. එහෙත් ඒ අම්මා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිදු කරන්න හැකි තාක් දුරට කුසලයට බාධා නොවුණු චිත්ත චෛතසික සිත් හා සිතුවිලි උපදවාගත යුතු වෙනවා. ඉන් අදහස් කළේ අතීතය ගැන හිතුවත් ඊයේ දවස මොහොත පටන් නමුත් සිදු කළ පින්කම් කුසල කර්ම
යම් විටක නැවතත් අභිජ්ජා දෝමනස්ස දැඩි ඇලීමෙන් හෝ ගැටීමෙන් පීඩාවට පත්ව තිබෙන්න පුළුවනි. සෝතාපන්න වන තෙක් සක්කාය දිට්ඨිය අපහා සමගින් පවතිනවා. මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ? ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංඛාර විඥාන නම් වූ ස්කන්ධ පංචකය ඔබ කියන්නේ ජීවිතය කියලා. කය නෙමෙයි. කය නම් රූපය ස්කන්ධය පමණයි. ඒතර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය මම මාගේ කියන දැඩි දෘෂ්ටියෙන් හිතින් ගැනීම තමයි නැත්නම් සකිය කොට ගැනීම තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. සෝතාපන්න වීමේදී සසරට බැඳ තබන සංයෝජන 10ක් පවතිනවා. ඒ 10න් පළවෙනි තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නම් වූ තුන් සංයෝජන මුළුමනින් බැහැර වෙනවා. ඒ තමයි සෝතාපන්න. කෙලස් රළ පහර සැඩ පහරට හසු වෙන ස්වභාවයෙන් බැහැර වෙලා එයට හොඳින් මුහුණ දීලා ඒ අවබෝධය ඒ ජය ගැනීම තමයි සෝතාපන්න. ශ්‍රෝතේ කෙලස් ශ්‍රෝතේ ජය ගැනීම. එතෙක් මේ සක්කාය දිට්ඨිය පවතිනවා. එතකොට යම් වූද ඔබ කියන පින්කම් හා කුසල කර්ම සමහිත මේ තරුණ දරුවන්ගේ හිතවල අනුන්ට උදව් කර උපකාර කළ සදාචාරය පරාතචාරය බොහෝ දේවල් හොඳයි. හැබැයි ඒවා යම් අරමුණු ඔස්සේ පීඩාවට පත්ව තිබෙන්න පුළුවන්. ඒ නිසා ඒවාත් හැකිතා දුරට කුසලයේ තුලම රඳවගෙන ඉන් අදහස් කළේ ඒ අරමුණෙහි අලෝභ අදෝස අමෝහ සිතුවිලිම පවත්වාගෙන දැන් මේ සිදු කරන මේ කුසලයේ අදහස් කරන්නේ ඒ අරමුණෙහි අලෝභ අදෝස අමෝහ වශයෙන්ම සිතුවිලි පවත්වා ගැනීම තමයි කුසලයේ කියන්නේ. අකුසලයේ කියන්නේ ඒ අරමුණු වල ලෝභ දෝෂ මෝහ සකස් වීම. එතකොට මේ මොහොතේ මේ කුසලයේ සකස් කරගෙන ඔබ පළමුව අවබෝධයක් ලබනවා. මොකද අවබෝධයේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙනා වූ පණ ඇති හෝ පණ නැති එන සවිඥානික අවිඥානික හැම වස්තුවක්ම ඵලයක්ම ඒ හේතුන්ගේම විසිර යාමෙන් භංගයටපත් වෙනවා. නැතිව යනවා. කය ධම්මං වය ධම්මං ෂය වෙනෝ වය වෙනෝ. ඒ තමයි අරමුණු වල ස්වභාවය. ඒ බව දැනගෙන සම්මුතිය තුල පැවැත්ම තුල මම මගේ කියන අරමුණු වලින් කටයුතු කළත් පරම සත්‍ය අනුව කිසිවෙක් හෝ කිසිවක් මගේ වෙන්නේ නැහැ. ඒ තුල මමත් නැහැ. මගේ ආත්මයක් නොවේ. ඉන් අදහස් කළේ මා වසගේ මා කැමැති පරිදි මාරිසි පරිදි පවත්වා ගන්නට බෑ. දැන් අපි ආරාධනා කිරීමෙන් තමයි සෞඛ්‍ය ආරක්ෂිතව මුව ආවරණේ ඉවත් කරන්නයි ආරාධනා කළේ අපි මේ දරුවෝ ඔබට. ඒ මුව ආවරණයක් බැලඳගෙන හිටියේ. පසුගිය අවුරුදු දෙකමාර පුරාම මොනතරම් පීඩාවට පත්ව සිටියද? කො මගේ මේ තරුණ දරුවෝ කවල පෝල නාවල සියලු දෙනාම විශේෂයෙන් තරුණ කාලෙත් තමන්ගේ ප්‍රතිරූපයේ කෙරෙහිත් මනාකොට සැලකිල්ල යොමු කරගෙන මොනතරම් සිතුවිලි පැවැත්වුවද මම මගේ කියලා කවල පෝල නාවල පිරිසිදු කරලා ඔය දැනුත් යම් විටක ඔබ බොහෝ කෙනෙක් මේ හැසිරෙන්නේ යම් අරමුණු වෙනුවෙන් කුමක් වෙනුවෙන්ද? මම වෙනුවෙන්, මගේ වෙනුවෙන්. මම කැමති අරමුණු ඉටු කරගන්න. මට දුක් විඳින්න බෑ. ඒ වගේම මගේ අයට ආදී වශයෙන්. එහෙත් සිංහල සරල වචනෙන් ගත්තොත් ජීවන්ත පුතේ නූල් පොටක තරම්වත් හැබෑ අයිතියක් තියෙනවා. කෙස් ගසක තරම්වත් රෝම කූපයක තරම් හැබෑ අයිතියක් තියෙනවද? නැහැ. එහෙම තියෙනම් අපිට ඕන විදිහට මේ සියල්ලම පාත් ගන්න ඕනේ. පසුගිය කාලයේ තුලත් මුව ආවරණ පැලඳගෙන අපිට පහසුවෙන්ම තිබුණු ආස්වාස ප්‍රස්වාසයේ පව විශ්වාසයක් නැතුව කටයුතු කළා. දැන් ඔබට මේ කරන්නේ තරුණ දරුවනේ හඬන්න කරන යෝජනාවක්ද? නැහැ. සිහිය පවත්වන්න. සතිය පවත්වන්න. මේ සතර හතිපට්ඨානේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සතර ආකාරයකින් කය පිළිබඳව, විඳීම් පිළිබඳව, සිත පිළිබඳව, ධර්මතා පිළිබඳව සතර ආකාරයකින් පෙන්눔 කරන්නේ භවය, සසර, ජීවිතය, සම්මුති පැවැත්ම. මේවා කෙරේ යථා බෝධයෙන් දැක ගන්න. ඒකට ධර්මයේ ඔබ අහලා තියෙන වචන පෙළ මොකද්ද? බලන්න අහලා තියෙනවද කියලා? යථා භූතං පජානාති. තතු ආකාරයෙන් දකින්නවා. දැන් ওই පුතා අයිති කාටද? කාටද අයිති? අමට අපච්චිටද? එහෙනම් තව කෙනෙකුටද? ඔබට අයිතිද? ඒත් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරකින් සමන්නාගත අபிසංකතං.
තද ගතිය, වැగిරෙන බව, උස්නේ වායුව කියන මේ ධාතු හතරෙන් තමයි අපි කවුරුත් නිර්මාණය වෙලා තිබෙන්නේ. මේවා විසිරෙනකොට තමයි අඩු වැඩි වශයෙන් ලෙඩ වෙනවා, රිදෙනවා, දි รา ගෙන යනවා ආදී වශයෙන් අපි මේ කතා කරන්නේ. සම්මත ලෝකයේ තුල වෛද්‍යවරු කරන්නේ ඒවා සමානත්වයකට ගේන එක. ආස්වාසය අඩු නම් වැඩි නම්, ලේ ගමනාගමනය අඩු නම් වැඩි නම්, මේදය අඩු නම් වැඩි නම් එවනේ කියන්නේ. ප්‍රෙෂර් කියනවා, ඩයබටික් කියනවා, කොලෙස්ටරෝල් කියනවා. මැද ගානකට ගේන. ඒ අය කියනවා. ධර්මයේ පැහැදිලි කරන මේ ධාතු හතර හැකිතාදුරට සමානව තියෙනකන් අපි තරමක් නිරෝගී. හැබැයි මේව අඩු වැඩි වෙනකොට තමයි අර කියන ලෙඩ සකස් වෙන්නේ. අවසානයේ කර්මානුරූපව අපිට මේ සියල්ල අත්හැර දාලා යන්නට සිද්ධ වෙනවා. ඕනෑ තරම් නිරෝගීම ආහාර දෙනවා. පහසුම තැන් දෙනවා. පින්නක්වත් හිරිපොදවත් හිසට වදින්න දෙන්නේ නැහැ. සියලුම පහසුකම් දෙනවා. මේ කාලය තුල එහෙම දුන්නත් අවුරුදු කීයක් පුළුවන්ද උපරිම හිතාගන්න ජීවත් වෙනවා කියලා පුතේ? 200 කීයද? උපරිමේ හිතන්න පුළුවන් ඕනෙම නම් 110ක් විතර. ඒ කී දෙනෙක් දන්නවද 110ක් ජීවත් වෙන්නේ? අඩු ගානේ 100ක්. සම්මතයේ තුල 100ක් තිබුණත් මව් කුසේ කලලේ පටිසන්ධි විඥානීය පැමිණිලා කලලේ සකස් වූ මොහොතේ පටන් වැඩෙන කාලයත් සාමාන්‍ය දසමාසයක් බිහි වෙන වෙලාවත් ඉපදුනාට පසුව 100ක් ආයුයයි පැවසුවත් එහෙත් ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන්. කොහෙතකොට මම මගේ කියලා අපි යම් තැනක හිතෙන් දැඩිව ගන්න. ඒව අල්ල ගන්න හදන. තමා හිතෙන් සතු කරගත්ත දේවල් බැහැර වෙලා යනකොට අපි කලබල කරන. ප්‍රාණඝාත, සොරකම්, කාමීත්‍යාචාර, බොරු කීම්, මදයට, ප්‍රමාදයට, හිතන මත් අතර මද්ද්‍රව මේ බොහෝ පස්පව් දස අකුසලට යොමු වෙලා පවා ඒ දේවල් කළත් දැන් හොඳින් කරන එක කොහොමත් හොඳයි. පස්පව් දස අකුසලෙන් බැහැර වෙලින් එක. හැබැයි අර අකුසල් වලට යොමු වෙලා මේව කළත් හැබැයි අයිතියක් තියනවද? නැහැ. මම මගේ කියපු මේ සියල්ලම තමන්ගේම ශරීරයේ ජීවිතේ පටන් ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන්. මේ ගැන සිහිය පවත්වන්න. එහෙමනම් සම්මුතිය තුළ විනය ශික්ෂණයක් අනුව මේ තරුණ දරුවෝ උනත් විනය ශික්ෂණයක් තියෙනවා. අම්මා අප්පච්චිගෙන් අහන්න ඕනේ. නුඹලා ලෝකේ රට ලෝකේ කොහේ ඇවිද්දත් ගමන් කළත් ඒ අත්තන්ගේ වරදක් නෙමෙයි. අර උදාහරණයට පමණයි දොස්තර ඉංජිනේරු නෙමෙයි මහරජුරු වුණත් මොකටද? හැදිච්චකම විනය ශික්ෂණය නැත්තම්. ඒක තමයි සීලය කියලා කිව්වේ. අවබෝධයෙන් සිතෙහි ඇති කරගන්නා වූ මේ සතිය සිහිය පිළිබඳ අවබෝධයෙන් වචන පවත්වන්න, ක්‍රියා පවත්වන්න. විනයවාදී, ධම්මවාදී, අත්ථවාදී, කාලවාදී, භූතවාදී බොරු වංචා කියන්නේ නැතුව කරන්නේ නැතුව. ඒ නිසා ඒ මගට යමු වෙන්න ඕනේ. ඉතින් ඒ සිහිය පවත්වන්න ඕනේ. ඒක තමයි ජීවිතයේ සැනසෙල්ල. දැන් ඔබට අවබෝධයක් පවතින්න ඕනේ අපි මේ ධර්මයේ හොයාගෙන යනකොට අවසානයේ අපේ හිත තුළ ඉතුරු වෙන්නේ ඒකයි. හිත තුළ ඉතුරු වෙන කියන්නේ අර බැංකුවේ තැන්පත් කර මුදලක් වගේ මට මේව තියෙනවා කියන අදහස නෙමෙයි. ආධ්‍යාත්මික සුවේ තුළ ඒකට කියන්නේ පුතේ පස්සද්ධි කියලා. සංසිඳීම, චිත්ත පස්සද්ධි, කාය පස්සද්ධි. සංසිඳීමක් අවසානයේ අපි සමාධිය හඳුන්වනවා. සමාධියෙන් ප්‍රඥාවට එනවා. ප්‍රඥාව ලැබුණු තැන පරමාර්ථ ධර්මයේ පිළිබඳව අනිච්ච දුක්ඛ අනාත්මං වූ තිලක්කන ධර්මයත් එක්ක ප්‍රඥාව ඇති කරගත්ත තැන තවත් වචනයකින් කියන විදර්ශනා දකින්න වෙනස විශේෂයෙන් මොකද්ද? සියල්ලම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා. ඒ හේතුන්ගේ විස්රාමයෙන් නැතිව යනවා. ඒ තමයි අනිච්ච දුක්ඛ අනාත්ත. ඒක තවත් වචනකින් කියනවා නුවණකට උද්දයව්‍ය. උද්දේය වය. හට ගන්නවා, වය වෙනවා, නැතුව යනවා. මේ අවබෝධයෙන් යුක්තව ඊළඟට සමාධිය සකස් වෙනවා. සිතුවිලි වචන ක්‍රියා මනසේ සකස් වෙනකොට රට ලෝකයට ඉස්සෙල්ලා කාටද වඩාත්ම දැනෙන්නේ? තමන්ට සැනසෙල්ල දැනෙනවා. රට ලෝකෙ මොනව තිබුණත් හොඳයි එහෙම වෙන්න ඕනේ. හැබැයි තමන්ගේ හිතට සැනසෙල්ලක් නැතිනම් ඔබම කියන්නේ ඔබේ නිවහන නිදාගන්න තියෙන එක සියලු පහසුකම් ඇතිසුවපත් වූම සම්මතයේ පවතින සායනයක් වුණත් හිතේ ගින්දරක් හෝ ඇලීමක් වැනි රාගය වගේ ආවොත් ගින්දරක්. තද තරහවක් වෛරයක් ආවොත් ඒකත් ගින්දරක්. මෝහය ආවොත් මුලාවක් දැලක් මොකක්වත් පේන්නේ නැහැ. ඒ සීමාවට බැඳිලා ඉන්නේ මුලාව නිසා. හොඳින් බැන්නම් නරකින් හරි කියලා. එතකොට අර යහනාව කුමක් වුවත් නිඳ යන එකක් නැහැ. ගෙදර 10ක් 15ක් ඉන්න කිව්වත් තනිකම පාළුව හිතට දැනෙන්න පුළුවන්. කියා ගන්න බැරි තරම් දුක්ඛ දෝමනස්ස වෙන්න පුළුවන්. දැන් මේ මොනවද මේ කියන්නේ? වචන පෙළක් නෙමෙයි පින්වත්නි. ධර්මයට අනුව මේවා ලෝභ, දෝෂ, මෝහ. තවත් වචන කිව්වොත් රාග, දෝෂ, මෝහ, කාම, රති, නන්දි, අභිජ්ජා, දෝමනස්ස, පටිඝ.
මේ ඔක්කොම කෙලෙස්. මේවා මහා කන්දක් වගේ ගලවන්න බැරි තරමට චිත්ත සංතානේ විඥානයේ තුල සකස් වෙලා භවාංග වලට ගොස් අවසානයේ මොකද වෙන්නේ? මරණින් මතු සතර පාය ඉපදිලා අප්‍රමාණ කාලයක් දුක් විඳින වේ. ඔබ අහලා තිබෙනවා කන කැස්බ විය සුදුරෙන් අහස බලනවටත් වඩා ඊටාම දුර්ලභ මනුස්ස ජීවිතයක් මේ ලබාගෙන තිබෙන්නේ. දුවේ පුතේ ඔබ රෝගී නොවේ නම් රෝගියත් සුවපත් වෙන්න ඕනේ, බෙහෙත් කරන්න අපි උපකාර කරන්න ඕනේ, සියලු දෙනාම හිතනුත් උපකාර කරන්න ඕනේ සුවපත් වේවා කියලා. ගැටලු තියෙනනම් කායිකවත් මනසිනුත් බෙහෙත් කරන්න ඕනේ. එහෙම නැත්තම් නිරෝගී නම් තරමකින් හරි අප සැනසෙන්න ඕනේ මිනිස්සෙක් වීම ගැන. මූණේ පාට මොකක් වුණත් උපතින් අපට ලැබුණු ශරීර වර්ණය උසමහත කුමක්වත් දත් දෙපළ කෙස් කලම කුමක්වත් අපි නිරෝගී නම් සැනසෙන්න ඕනේ. දුර්ලභංච manussත්තං manussත්ත පටිලාභෝ දුර්ලභෝ. මොනතරම් දුර්ලභ මනුස්ස ජීවිතයක්ද මේ ලබාගෙන තිබෙන්නේ. දැන් මේ සදහන් පෙළ ජීවන්ත පුතේ හැම දවසකම මම ප්‍රථමයෙන්ම දේශනා කරන්නේ විශේෂයෙන් මේ වර්තමානයේ පවතින ගැටලුත් එක්ක මේ වැඩිහිටියන්ට තරුණ දරුවන්ගේ හිත් සනසවන්නත් එක්ක සංසිඳවන්න. නැත්තම් මේ දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතේ අමතක වෙලා සතර පය හදා ගන්නවා. ගැටලු වලට පිළිතුරු හොයන්න ඕනේ. සීලේ පිහිටල විනය ශික්ෂණයේ අනුව නිවැරදි මඟක හොයන්න ඕනේ. කාලෙන් කාලට කාල විපත්ති, පුද්ගල විපත්ති, චිත්ත විපත්ති එන්න පුළුවන්. හැබැයි ඔය ඔක්කොටම වඩා භයානකයි සංසාර ගමනේ වැඩිපුරම අපි උපත ලබා තිබෙන්නේ කොහිද? බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව කොහිද ඉපදලා තියෙන්නේ? සතර අපාය. මොනවද සතර අපාය? නරක, තිරිසන්, പ്രേත, අසුර. මිනිසෙක් වී මොනතරම් දුර්ලභද? දැන් ඔබට වැටහෙනවද? මනුස්ස ජීවිතයක් ලැබීම මොනතරම් දුර්ලභද කියලා. මෙතන ඉන්න මේ තරුණ දරුවන්ගේ ඉඳලා අඩුම ගානේ මෙතන ඉන්න සියලු දෙනාම අඩු ගානේ අවුරුදු 18ක්වත් එහා පැත්තට ඉන්නේ මම හිතනවා. ඔබ හිතලා බලන්න. 100ක් තියෙනවා කියනවනම් ඒකිනුත් දැන් 4න් 5න් එකක්වත් වැඩි හිටියත් එක්ක බැලුවම කොච්චර ගෙවිලා තියෙන්නේ. මේක තමයි ජීවිතයේ අර්ථය. ඒ නිසා මේ ධර්මයට ලං වෙමු. අද අපි සිහිපත් කරන්නේ චිත්තානුපස්සනාව. සතර ආකාරයකින් සිහිය පිහිටවන. දැන් මේ අද දේශනාවේ ඔබ අලුත් පිරිසක් නිසා අප ඉදිරියේ සිටින්නේ සතිය කියන්නේ සිහිය. කයත් එක්ක ගත්තොත් ස්කන්ධ පංචකේ අත්ති කායෝතිවා පනස්සසති පච්චුපට්ඨිතා හෝති. පැවැත්මට සම්මුතියෙන් කයක් තියෙනවා. සම්මුතියෙන් පැවැත්මට කය තියෙනවා. අත්ති කායෝතිවා පනස්සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තය පතිස්සති මත. හැබැයි මේ කය මා කැමති පරිදි පවත්වා ගන්න බෑ. පටිව්‍ය ආදී ධාතුන්ගෙන් සකස් වෙලා තියෙන්නේ. හටගත්ත වගේම නැති වෙලා යනවා. මේ ගැන නැවත නැවත මෙනෙහි කරනකොට මනාකොට සිහිය ප්‍රබල වෙනවා. හිතම කියනවා. හිතට පුරුදු වෙනවා. නුඹ මොනතරම් ඔය කය කවල පොළ නාවල පිරිසිදු කරලා හැඩ බලලා පැවැත්තුවත් ඔය පටවි ආදී ධාතු විසිරලා යනකොට නුඹට හිමිකමක් නැතිව යනවා. ඉතින් නුඹට හිමි නැතිනම් නුඹ මගේ මම ඔබේ කියලා දෙමව්පියෝ දරුවෝ සාමි භාර්යාව වශයෙන් හෝ තරුණ හදවත්වල මොන හැඟීම් පැවැත්තුවත් රැකියා වෘත්තිය ගේදොර ධන දාන යාන වාහන මොනවා දේවල් මම මගේ කියලා පැවැත්තුවත් පරම සත්‍ය වශයෙන් කිසිවක් Taman කෙරෙහි Tamanට ඕන විදියට මේ පවතින්නේ නැහැ. අන්න ඒ අදහස සිහිය නිරන්තරයෙන් ප්‍රබල වෙනවා. නැත්නම් මොකද වෙන්නේ? මොනතරම් දැනුම තිබුණත් කවුද දන්නේ නැත්තේ දුවේ ලෙඩ වෙනවා කියලා. අපි ඔක්කොම ලෙඩ වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න ඕනේ. නිරෝගීව කටයුතු කරන්න ඔබ ව්‍යායාම කරයි. හැබැයි ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝති අබින්නම් පච්චිකිතබ්බා. ව්‍යාධියට උරුමයි, දිරාගෙන යාමට උරුමයි, මරණයට උරුමයි, ප්‍රියංගෙන් වෙන්වීමට උරුමයි, කර්මයට මුහුණ දෙන්න උරුමයි. මේක ජීවිතය යථාර්ථය. හැබැයි ජීවත් වෙනකොට බොහෝ කටයුතු වලදී, සිතුවිලි, වචන, ක්‍රියාවලදී ওই ටික මතකේ තියෙනවද? හිත රිදෙ නොරිදේවා කරුණාවෙන් දේශනා කරන්නේ බොහෝ කෙනෙකුට ලෙඩ වෙනවා කියලා, දිරාගෙන යනවා, මහලු වෙනවා කියලා අමතකයි. පුතේ කාටවත් නිගරු කරන්න එපා වයස ගැන කියලා. ලෙඩ දුක් ගැන පෙන්වලා දීලා කාටවත් අගරු කරන්න එපා. මරණය ගැන කියලා ඒ මරණයත් එක්ක කිසිදු කෙනෙකුට නිගරු කරන්න එපා. අපිත් මියදෙනවා. යම් කෙනෙක් වරදක් කළා තිබෙන ඒක ඒ අය විසින් විපාකයට මුහුණ දෙන්න ඕනේ. ඒ අයගේ විපාකය තමන්ගේ විපාකයක් කරගත යුතුද? එහෙම කළ යුතුද? තවත් කෙනෙක් පව් කළා කියලා ඒ පාපය තමන්ට ගත යුතුද? කොටසක් හෝ තරහව, වෛරය, අමනාපය, ගැටීම ඔස්සේ ඒකද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව? නැහැ. ඔබට කල්යාණවන්තයෙක් වෙන්න. අන්නයටත් කල්යාණවන්තයෙක් වෙන්න. ඔබට කල්යාණවන්තයෙක් වෙන්නේ සංසාර ගමනේ ඇති භයානක බව තේරුම් අරගෙන මනාවකට මේ උගන්වන සිහිය පිහිටවන්න. නැත්තම් නැවතත්
අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. අනමතග්ග කෙලවරක් දකින්න නැති දීර්ඝ සංසාර ගමනේ ගමන් කරන්නේ වෙයි. කොහෙද? දිව්‍ය ලෝකයේද මනුස්ස ලෝකයේද වැඩිපුරම නෑ පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනා සතර අපායෙම වැඩිපුර ගමන් කරා. හැබැයි සතර අපායකට සතරක්ම නෙමෙයි. නරකයේ පමණක් කොටස් 136ක්. පින් අනුමෝදන් වෙන්න බෑ. කරන ලද විපාක යනවා ගෙවන්නම් වෙනවා. අවීචිය මහා නිර වගේ නම් කල්පයක්වත් අඩුම තරම. සසර ගැන තේරුම් ගන්න. ඔබ හිතන්නේ පාපි ඔක්කොම දන්නවා කියලා. මොනතරම් විශේෂ ධර්ම තිබුණත් කාටවත් අගෞරව වෙන්න නෙමෙයි. දහමට ලං කරගන්න විතරයි. මහාචාර්ය කියලා කිව්වත් දන්නේ එක කොටසක් පමණයි. උද්බුද්ධ විද්‍යාව නම් ගහක කොළයේ විතරයි. වෛද්‍ය විද්‍යාව වුණත් ඇස් වලට වෙනයි, කන් වලට වෙනයි, පපුවට වෙනයි. එහෙමනේ. හදවත් රෝග වලට වෙනයි, ස්නායු වලට වෙනයි. එපමණයි. ලොකු සත්කමක් කරන්න උනොත් කී වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු කී දෙනෙක් එකතු වෙන්න ඕනද හිතලා බලන්න. එක කොටසක් දන්නේ. අපි කවුරුත් ඒ වගේ එහෙ සබ්බඤ්ඤෝ සර්වඥ තුන් ලෝකේම හටගත් සියල්ල නැති වෙන ස්වභාවයෙන් උදයවය මනාකොට අවබෝධ කරගත්ත තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම අපි දකින්න ඕනේ. අන්න ඒ අවබෝධයේ ඔස්සේ ජීවිතය ගැන අපි සතිය ගැන සිහිය පිහිටවන්න ඕනේ. ඒ නිසා වරද්ද ගන්නේ නැතුව මේ දුර්ලභ අවස්ථාවෙන් ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්නවා. ඒකයි සිහිය පිහිටවන්න ඔබ හැම කෙනෙකුටම ඒ අවබෝධය ගන්නවා. එහෙම නැතුණා සිහිය ප්‍රබල නැතුණාම මන් දන්නේ මට මොනව වුණාද කියලා. එක තැනකට එනවා. තවත් කීයට ඔව් මන් දන්නවා. හැබැයි ඒ වුණාට ඕන දෙයක් වුණාද? හතර පය නෙමෙයි ඕන තැනක වැටුණද මේ දේ කරනවා කියලා ප්‍රාණඝාත කරන්න පුළුවන්. සොරකම්, කාමීත්‍යාචාර, පෞල් පරිසරයේ ස්වාමියා බිරිඳ, දෙමව්පියෝ දරුවෝ, සමහර තරුණ දරුවෝ ජීවිතේ වටන ඔබට ගෘහස්ත ජීවිතවල අවස්ථාව තිබෙනවා. ඒ විවාහ ජීවිත, ඒ ජීවිත පාත. නමුත් ඊට පෙර ආතුව සමහර සිතුවිලි, වචන, ක්‍රියාවන් අනුන්ටත් කරදර කරමින්, අවමන් කරමින් ඒ හැසිරීම පිළිබඳ ඔබම නුවණින් දකින්න. මේකද ජීවිතය කියන්නේ. දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය කොහොමද ගත වෙන්න ඕන කියන එක නුවණින් දකින්න. ඔබ හිතන්න එපා පින්වත්නි මේ අපේ රටේ පමණක් කියලා මේ දහම මධ්‍යස්තව දකිනවා නම් හැබෑවටම විවෘත මනසකින් පාට මොකක් වුණත් මේ ලෝකේ හැම කෙනෙකුටම කතා කරන භාෂා මොකක් වුණත්, ජාතිය මොකක් වුණත්, ඉපදුණු රට සීතල උෂ්ණ වුණත් හැම මනසකටම ගැළපෙන දහමක්, අකාලික වූ දහමක් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කළේ. ඒ දහම ඔබට අපිට ලැබිලා තිබෙනවා. අපි ප්‍රයෝජනයක් ගන්නවා. හැබැයි අර සතිය සිහිය පිහිටවන්න බැරි වුණාම ඕන දෙයක් වුණාද? ධර්මයෙන් බැන අධර්මයෙන් හරි මට ඕන දෙයම මම කොහොම හරි ලබනවා. එතකොට සොරකම් කරනවා, වංචා කරනවා, විපත් කරනවා. තරහවට පස්සේ ප්‍රාණඝාත කරයි, නපුරුකම් කරයි. ඔබට පුළුවන් ද පුතේ පොළු කෑල්ලක් අරගෙන තවත් කෙනෙකුට ඔලුවට ගහන්න? පුළුවන්ද? එහෙම බෑ. එහෙම වෙන්න එපා. එහෙම වෙන්න එපා. අනුන්ගෙන් වළකින්න ඕනේ. අනුන්ගේ විපත් කරන අය ඉන්නවනම් බුදුරජාණන් වහන්සේටත් ගල් පෙරලපු ලෝකයක් තියෙන්නේ. හැබැයි අපේ හිත අපි ඔක්කොම අනුක්‍රමයෙන් මේක හදාගෙන ගියොත් අපි වළකිනවා වගේම අන් අයත් වළක්වනවා. ඒ පිරිස වැඩි කරගන්න එපා. අනිත් අයගේ වරදක් තිබුණනම් පෙන්නලා දෙමු. කරුණාවෙන් එකට යොමු කරගනිමු. එහෙම නැත්නම් රටක ලෝකයක නීතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කාලේ රජතුමා හිටිය. අද කාලෙත් නීතියක් තියෙනවා. සමහර දේවල් සාධාරණවද අසාධාරණද කියලා යම් ගැටලු තියෙයි. නමුත් අපි පව් කරගන්න ඕනේ නෑ. එහෙම විය යුතු නෑ. සසරත් එක බැලුවොත් ඔය පහර දෙන්නේ නැති කරන්නේ කවුද? සංසාර ගමනේ මගේ අම්මා වෙන්න පුළුවන්. සංසාර ගමනේ මගේ අප්පච්චි වෙන්න පුළුවන්. දරුවෙක් වෙන්න පුළුවන්. හා සසරටත් අපටම ඔය පොළු පහර වදින්න පුළුවන්. අපටම ඔය විපත්ති එන්න පුළුවන්. ඔබ හිතන්න එපා ඔය ධර්මය අදට ගැලපෙන්නේ නැහැ කියලා. නෑ පින්වත්නි. මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම උතුම් මනුෂ්‍ය රත්නයේ දේශනා කළ ධහමත් එක්ක අපේ සිත පාත් ගන්න ඕන. ඕනම මොහොතක් අවසන් මොහොත විය හැකි බව දැන් පැහැදිලිනේ. ඒකට කුමක් වෙනුවෙන්ද මේ අරමුණු මේ පවත්තන්නේ? හොඳයි මෙහෙමත් හිතන්න. ඔය වැරදි නිසා හිරේ විලංගුවේ වැටුණා. පෞල් පරිසරයේ පටන්ම තියෙනවා කියන්නේත් අවුරුදු 100ක්. එහෙම කියන්නේත්. හැබැයි ඒකිනුත් අවුරුදු 2ක් වුණත් 3ක් වුණත් එක දවසක් වුණත් අවුරුදු ගණනාවක් වුණත් ඇයි මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතේ එහෙම ගත වෙන්නේ? ධර්මානුකූලව මෙනෙහි කළ බල. හොඳයි චිත්තානුපස්සනාත් එක්ක දැන් සිත සිහිය ප්‍රබල කරගන්නකොට නෑ. මගේ සිත නපුරකට යොමු කරගන්නේ නෑ. මමත් වළකිනවා අනිත් ඇයටත් කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙලා වළක්වනවා. අපි අපේ ජීවිතයේ මේ තමයි
බුදුරජාණන් වහන්සේගේ දහමත් එක්ක කැපකිරීම අපටම කරගන්නා වූ යහපතක් හැටියට අපි දකින්නේ කියන හැඟීම අපේ සිත තුළ පවත්වා ගන්න තරම් පුළුවන්කමක් තිබෙන්න ඕනේ. මම ඔබෙන් අහුවොත් මේ ටික පුළුවන්ද කියලා. ඔබට ඕනම් ප්‍රශ්න කරන්න පුළුවන්. යම් ගැටලුවක් තියෙන. පොඩි හරි වෙලාවක් තියෙනවා. මේක තමයි හැබෑම දහම මනුස්සත්වය. පුතේ මනුස්සකම කියන්නේ උසස් මනසක්. උසස් මනසක් කියන්නේ හිතන අරමුණු වලට ඇලීම ගැටීම ඕන දෙයක් උනාදෙන් කියන තිරිසන් සත්ත්ව ලෝකෙ නෙමෙයි. තිරිසන් සත්ත්ව ලෝකේ ස්වභාවය තමයි ආහාර නිද්‍රා බයමයි තුනංච. ආහාර ගන්න එකයි නිදා ගැනීමයි වර්ගයාභෝ වීමයි. ඒක පැහැදිලිනේ. වර්ගයාභෝ වීමයි මරණ බයයි. ওই ටිකමද මනුස්සත්වයේ කියන්නේ නැහැ. මනං උස්සන්තා මනුස්සා උසස් මනසක් තියෙන නිසායි මිනිස්සු කියන්නේ. ඒ අදහසින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මහා කරුණාව මහා ප්‍රඥාව ඔස්සේ ඔබට අපට නැගී සිටින්න පුළුවන්. අපි කල්යාණවන්ත වෙමු. නැතිබරියට උදව්පකාර කරමු. ඒ භෞතික ලෝකයේ තුල හිත තුල ආධ්‍යාත්මය දියුණු කරගෙන ඒ කල්යාණවන්ත පිරිස වැඩි කරගෙන යම් තැනක වැරදි තිබුණත් ඒවත් වළක්වාගෙන හැකි තා දුරට පිරිස අපි සමාධියට එකතු වෙමු. එතකොට චිත්තානුපස්සනාවේදී රාගසිතක් තියෙනකොට සරාගසිත තියෙනකොට ඒ සිත දැක ගන්නවා. දැන් මේ අරමුණෙහි විතරාග රාගසිතක් නේ කියලා දැනගන්නවා. දැන් මේ වෙලාවේ ඔබට තියෙන මොන සිතක්ද පින්වත්නි? රාගසිත, සරාගසිතක්ද, විතරාගසිතක්ද? මේ අරමුණේ දැන් අහගෙන ඉන්නකොට විතරාගසිත, රාගසිතක් නෑනේ. මේව දකින්න ඕනේ, මේව ඇලෙන්න ඕනේ, මේක ගැටෙන්න ඕනේ, මේක මගේමයි, මගේ හිත කුල්මත් කරනවා, එහෙම අදහසක් නෑනේ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා මහා ප්‍රඥා මේ පරිසරය තුල සංසිඳුණු මේ දහම් පෙළ ඇහෙනකොට ඔබේ මේ තාම සෝතාපන්නවත් නොවි වෙන්න පුළුවන්. රහත් වෙලා නැහැ. හැබැයි මේ අරමුණෙහි අරහත් වෙනකොට අනුසය අවස්ථාවේ පටන් මොනවද පුතේ අනුසය කිව්වේ? බලවත් ලෙස යටපත් වෙලා තිබෙන කෙලෙස් හඳුන්වන්නේ අනුසය කියලා. සෝතාපන්න භවයේ ඉඳලා ඉදිරියට ගමන් කරනකොට තමයි මේවා අනුක්‍රමයෙන් ගිලිහෙන්න ගැලවෙන්න පටන් ගන්නෙ. එතකොට දැන් කොච්චර හොඳයි කියලා කිව්වත් සෝතාපන්න නොවේ නම් රහත් වෙලා නෙවෙයි නම් හොඳ කෙනෙක් නෙවෙයි. සම්මුතිය තුළ හොඳයි. හැබැයි එයා නතර වෙන්න නරකයි දැන් මම හොඳයි කියලා. ඒ කිව්වේ බිම් බලාගෙන ඉන්නේ. වැඩි කතා කරන්නේ නැහැ. ගෙදරත් ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ. සද්දෙකුත් නැහැ. පාසලේදීවත් ඔහේ වාඩි වෙලා හිටි ඉගෙන ගත්තා. කවදාවත් පොලිසියක නමක් ලියවෙලා නැහැ. එයා බොහොම හොඳ කෙනෙක්. ඔය සම්මුතියට හොඳයි. ධර්ම මාර්ගයේ තුල ඒක දකින්න ඕනේ තමා තුලමයි කල්යාණවන්තය. සමහරු නිස්සද්දයි. වචන කතා කරන්නේ හැබැයි හිත තුල තරහව, වෛරය, අමනාප ඊර්ෂ්‍යාව, අනුන්ට මරණය වුණත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. නිස්සද්දව ඉන්න පුළුවන්. එතකොට එයා ධර්ම මාර්ගයේ තුල හොඳ කෙනෙක් නෙමෙයි. එතකොට කර්මය කියන්නේ මොකද්ද දරුවනේ? මොකද කර්මය කියන්නේ? චේතනාව. චේතනහම් භික්කවේ කම්මං වදාමි. චේතිත්වා කම්මං කරෝති කායේන වාචා මනස. දැන් මෙයා වචනයෙන් කයෙන් හොඳයි ක්‍රියාව තුළ. හැබැයි සිත තුළ චේතනාව නරකයි. එතකොට එයා කර්ම රැස් කරනවා. අකුසල කර්ම රැස් කරනවා තරහ වෛරෙන. හැබැයි හොඳ කර්ම තිබෙනවා නිස්සද්දව ඉන්න වගේම වඩා හොඳයි. හැබැයි සම්මත ලෝකයේ තුළ පැත්තකට වෙලා උතෑණි ජීවිත නෙමෙයි. කුසල කර්මත් ඔස්සේ ඔබත් මේ තරුණ දරුවෝ වැඩි හිටියත් තමන්ගේ කාලයත් එක්ක උත්සාහය, අදිෂ්ඨානය, ධෛර්යය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, තාම ධාතු, ටිති ධාතු, උපක්කම ධාතු නිවරදි මගක උපක්‍රමයෙන් යහපත් ලෙස සම්මා ප්‍රයෝග කියලා අහලා තියෙනෝනේ. නිවරදි මගක ඒ දේ සිද්ධ කරන්න ඕනේ. සරල කතාවක් නිතර අහලා ඇති. දැන් ණයා උනත් උපදෙස් දුන්නා. නුඹ තවුසෙක් ආශ්‍රය කළ, තාපසෙක් ආශ්‍රය කළ හොඳ ණයා. හැබැයි නුඹ ධර්මිතියකට බැඳ ගන්නවොත් එහෙම කාන්තාවන් මවුරු පිරිසක් ඒකට ඉඩ දෙන්න ඕනේද? නෑ, ඒගොල්ලෝ දන්නේ නෑ. අපි මේ නිදසුනක් විතරයි. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේක ලනු කෑල්ලක් කියලා වෙන්න පුළුවන්. ඒ නිසා නුඹ පෙනේපු ඔසවල පෙන්නන්න මම ණයෙක් කියලා. එතකොට එනේ කන්නේ. හැබැයි දෂ්ට කරන්නේ නෑ. මේ නිදසුනේ මොකද්ද කියන්නේ? ඔබ නිස්සද්දයි, ඔබ සාන්තයි, ඔබ සංසුන්, ඔබ යහපත්. නැත්තම් ඔබ හිතයිනේ අද නම් ඉතින් හොඳින් ජීවත් වෙනක ලෙහෙසි නෑ මේ මහ පොළොවේ නම් කියලා. හැම කෙනෙක්ම මේ විදියයි වංචා කරනවා, නපුරු කරනවා, නපුරුකම් කරනවා, තැනක වැඩක් කරගන්න බෑ, මුදලක් දුන්නේ නැත්තම්, අඳුරන්නේ නැත්තම් හැම කෙනෙක්ම නපුරු ලෝකේ. ලෝකෙ ඔක්කොම නපුරුද පුතේ? නෑ, වැඩිපුර පිරිසක් හොඳයි සත්පුරුෂය. ඔබ කොහොමද? මං හිතන ඔබ සත්පුරුෂයයි කියලා. එහෙම වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ සියලු දෙනා. ඔබ ආශ්‍රය කරන අයගෙන් වැඩි පිරිසක් කවුද? ඔක්කොම ප්‍රාණඝාත කරන, සොරකම් කරන අයද?
නෑ. අපිට පේනවා මතු පිටින් බැලුම ජීවන්ත පුතේ මේ වැඩි පිරිසක් දැන් නරකයි කියලා. ඒ පේන්නේ ওই සුදු බිත්තියේ කළුතිත වගේ. මොකද සාන්ත මිනිස්සෝ පේනනවා අඩි මොකද ඒගොල්ලෝ නිශ්චලයි. හරියට ගලනා ගඟක් වගේ නිශ්චලයි. හැබැයි පුංචි ඇලදොල නම් සද්ද නැගලා කඩා හැලෙනවා. අර නපුරු මිනිස්සෝ 1000ක්ම දෙක්කෙනෙක් හිටියොත් ඇති පේන්න. හඬයි, හැසිරීමයි ඒ ඔක්කොමත් එක්ක හැබැයි වැඩිපුර පිරිසක් තවමත් මට හිතෙනවා සත්පුරුසයි කියලා. අපි උදව් කරන්න කැමතියි. ඔබෙන් පුතේ කැම ටිකක් ගන්නකොට කවුරු හරි ඇවිල්ලා කිව්ව මට බඩගිනේ කැම ටිකක් දෙන්න කියලා අවංකවම ඔබට දැනුනොත් එයා කුසගින්න ඉන්නේ කියලා ඔබ මොකද්ද කරන්නේ? මට කියන්නේ ටිකක් හරි දෙනවද නැද්ද කියලා? දෙනවා. මේ තරුණ දරුවෙන් අහන්න ඔබ පෑනක් පැන්සලක් ගන්න ගිහිපු වෙලාවේ යම් තැනකට ඔබට පුළුවන්කම තිබෙන්න ඉල්ලුවොත් එම් පුංචි දරුවෙක් කියලා මාත් ඉගෙන ගන්න කැමතියි මනේ මටත් පොතක් අරන් දෙන්න කියලා ලියන පොතක් අරන් දෙනවද ඔය? අරන් දෙනවා. සමහරට අපේ එක නතර කරලා අපිට හැකියාව තිබෙන්න ඒ පොත අරන් දෙනවා. තාම ලෝකේ සත්පුරුසයි. නමුත් අපිට පේන්නේ සමාජයේම නරක වෙලා කියලා අර ටික දෙනෙක් වුණත් බොහොම හැසිරීමේ ගෝසාකාරී ස්වභාවය සිතුවිලි වචන ක්‍රියාවන්. මව්වරුන්ගේ පක්ෂය අහලා බලන්න. වැඩිහිටි පියවරුන්ගේ පක්ෂය අහලා බලන්න. ඔබ හිතන විදිය කොහොමද කියලා. ඒ නිසා දැන් මේ අරමුණෙහි රාග හිතක් තියෙනකොට රාග හිතක් තියෙනවා. වීත රාග හිතක් තියෙනකොට දැන් මේ අරමුණේ රාගය නැහැ. සංසිඳිලා තියෙනවා. දැන් රාග හිතක් තියෙනවා මොකද්ද කරන්න ඕනේ? අවබෝධයත් එක්ක. නැත්තම් දැන් සමහර විටක පුතේ හිතන්නම රාග හිතක් ඇති කරන්නනේ. මට ඒ ගැන හිතා ඉන්න ඕනේ. ඒ ගැන සිහිනමවන්න ඕනේ. ඒකත් එකමයි ජීවත් වෙන්න ඕනේ. ඒකම තමයි ලබන්න ඕනේ. ඒකෙන්තර ලෝකයක් නැහැ. මට නිින්ද යන්නෙත් ඒකත් එක්ක, අවදීන්නෙත් ඒකත් එක්ක. එහෙම හිතනවනේ. දැන් ඔබ කියන කර්ණීයමෙත සූත්‍රයට අනුව අපේ වැඩිහිටි දෙමව්පියෝ කියන්නේ කර්ණීයමෙත සූත්‍රයට අනුව නිින්ද යන තෙක් කුමක්ද කරන්න ඕනේ? කුමක්ද කරන්න ඕනේ? දැන් දන්නේ නැහැ කියන්න බෑ. මොකද්ද? කර්ණීයමෙත සූත්‍රය දන්නවනේ. මොකද්ද කරන්න ඕනේ පුතේ? මෛත්‍රිය වැටෙන්න ඕනේ. දන්නවනේ? මෛත්‍රිය නින්දට වැටෙන තෙක්ම මෛත්‍රියම වැඩෙන්න ඕනේ. ඉතින් ඔබට කලින් දැන් මේ ප්‍රායෝගික දේශනාව මේ තරුණ දරුවා වැඩි හිටියත් උනා දැන් අද දවසේ මේ කරදර කාලෙත් එක්ක හෙට කොහොමද මොනවා හරි අද අවශ්‍ය දේවල් වචන දේශනා කරන්නේ නැහැ. ඒක කොහොමද හොයාගන්නේ? මේව ලබන්නේ කොහොමද? හෙට දවස කැම ටික හොයාගන්නේ. මේව හිතේ තියෙන හැබැයි පරමාර්ථ ධර්මයත් එක්ක හිතන්න. සංසාර ගමනේ සතර පය පිළිදලා කොච්චර දුක් විඳින්නේ නැද්ද? අපිට පේන තිරිසන් ලෝකෙත් ගවයෝ වෙලත් කොයිතරම් තනවුලා කන්නේ නැද්ද? සුනකයෝ වෙලා අපි දකින කොච්චර දුක් විඳින්නේ නැද්ද? නයි පොළොංගු වෙලා කොච්චර වෙලා උපදින්නේ නැත්නම් දැන් මේ ජීවිතේ වුණත් උපතින්ම ගැටලුවක් වුණා නම් ආහාර ගන්න බැරි දෙපයන් නැතුව ඒ අය සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ජීවිතේ මේ තියෙන ගැටලු වලට විසඳුම් හොයනවා. හැබැයි මේ සසර මේ තමයි ජීවිතේ. මේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ භවයේ දුකක් කියලා. ඉපදීම දුකක් කියලා. ඉතින් දැන් මේ ජීවිතයේ මේ ගැටලු මේ දේවල් එක්ක දුක මෙහෙමනම් සංසාර ගමනේ දුක හිතා ගන්න පුළුවන් නේ. මුළු රාත්‍රියම කලුවරේ හිටියත් අඩු ගානේ 4:00 5 වෙනකොටවත් 6 වෙනකොටත් මොකද හැංගීම තියෙන්නේ පුතේ? රාත්‍රියම කලුවරේ හිටියත් මොකක් ලැබෙයි කියලා? සූර්යාගේ එළියවත් ලැබෙයි කියලා හිතනව නේද? දුගතියක පුදුන මොකද වෙන්නේ? එළිය ලැබෙයිද? කල්ප ගණන් අඳුරෙම ඉන්න වෙයි. ඉතින් මේ භවයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා ටිකක්වත් හිතනවා නම් ඉතින් ඔබට මේ කරවලින්න කියන එක නෙමෙයි මේ ඒක පැහැදිලිනේ. නැත්තම් ස්වාමීන් වහන්සේ මේ දේශනා කරන ඕන දෙයක් වුණාද විදුලිය ඕනේ නැහැ කලුවරේ ඉන්නම දේශනා කළා කියලා. ඒකද මේ දේශනා කරන්නේ? නෑ. ඒ වලට විසඳුම් හොයන්න. විසඳුමක් තියෙන්න ඕනේ. නමුත් ධර්මානුකූලව ඇලීම, බැඳීම, ගැටීම, මුලාව පරමාර්ථ වශයෙන් අවබෝධ කරගෙන මේව භවාංග වලට යන්න ඉඩ දෙන්න එපා කියන එක. අවබෝධයෙන් බලෙන් පාලනය කරගෙන එක නෙමෙයි. මම හොඳයි. මම මොකුත් කියන්නේ ඒ නෙමෙයි මේ කියන්නේ අර වතුර බෝලයක් මේ වතුර බාල්දියේ රබර් බෝලේ දාලා අත තද කරගෙන ඉන්නවා වගේ. වතුර බාල්දියේ රබර් බෝලේ දාලා තද කරගෙන ඉඳලා අත ගන්නකොට මොකද වෙන්නේ? නැවත උඩට එනවා. අපේ සමහර සිතුවිලි ඒ තැනට වෙන්න පාලනය කරගෙන ඉන්න පුළුවන් මම හොඳයි කියලා. හැබැයි අවස්ථාව ලැබිච්ච තැන පුරුදු පරිදිම හිතම හතු වෙන්න පුළුවන්. ඔය සමහර හොඳයි කියන අය පිරිස ඉදිරියේ හොඳින් ඉඳලා කාලෙකදී තවත් පිරිස සමට gederima කියන්න පුළුවන්. මං හිතාගෙන හිටියේ මේ බෝධිසත්වයෙක් කියලානේ. බලනකොට කරලා තියෙන දේ මේකේ ඇතුළේ ඉඳලා තියෙන මහා නපුරු කෙනෙක් නේ කියලා දැනෙන්න පුළුවන්. එවැනි පාලනයක් නෙමෙයි මේ සඳහා. සංසිඳීම, සමාධිය, අවබෝධයම සංසාර ගමනේ භයානක බව දැකලා සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට බව දැකම තමයි දැන් අපේ හිත දකින්න දැන් මේ පැවැත්ම තුළ රාග හිතක් තියෙනවා. අර අවබෝධයත් එක්ක මොකද කරන්න ඕනේ? මේ රාගය මේ අරමුණෙන් බැහැර කරන්න.
ඔබේ ජීවිතයට නිවැරදි මඟක පුතේ, තරුණ දරුවනේ, කුමාර බ්‍රහ්මචර්යා, කුමාරී බ්‍රහ්මචර්යා. ජීවිතය පාත්ගෙන යහපත් වූ ජීවිතයක ගෘහස්ත ජීවිතවල දෙමව්පියන්ගේ අත්දැකීම් අවවාද අනුශාසනා මඟ පෙන්වීම අනුව ආවා විවාහ ජීවිත දරුවෝ ලැබීම. ඒකේ ගැටලුවක් නෑ. දැන් විසාකා මහ උපාසිකා දන්නෝනේ, අහලා තියෙනෝනේ. බුදුරජාන් වහන්සේ කාලේ අවුරුදු 7 දී සෝවන් වුණේ. 16 දී විවාහ වුණේ. දරුවෝ කී දෙනෙක් ලැබුවා කියලා ධර්ම කතා කියනවද? කී දෙනෙක්ද? 20 දෙනෙක්. දියණිවරු 10යි, පුතාලා 10යි. පංච කල්යාණීන් පිරිපුන්දුවේ බොහෝම සෝභමානවත් වූ ජීවිතයක් ගත කළේ. අවුරුදු 80 වෙදිත් අවුරුදු 16 දී තිබුණ පෙනුම වගේ පංච කල්යාණීන් පිරිපුන් ජීවිතයක් පෙනුමක් තිබුණා. ධර්මයේ දකින්නකොට අකර්මණ්‍ය වෙන්නේ නැහැ. ඔබ හිතන්න එපා ධර්මයේ දකින්නකොට ස්නානය කරන්නේ නැහැ, රැවුල කපන්නේ නැහැ, ඇඳුමක් හරියට අඳින්නේ නැහැ, කැම ටිකක් කන්නේ ඔක්කොම දුකයි කියලා. එහෙමද හිතන්නේ? නෑ. ජීවත් වෙන්නත් කායික මානසික ශක්තිය අවශ්‍යයි. පස්පව් කරන්නේ. ධර්මානුකූල ලුණු මිරිසී බති වුණත් ආහාරයට අරගෙන හැබැයි ප්‍රසන්නයි. ජීවිතයේ සත්පුරුසයි. තියෙන්නේ ඇඳුමක් දෙකක් වුණත් ඒක පිරිසුදුයි, ඒක ප්‍රසන්නයි, ඒක පිළිවෙලයි. මහා ධනයක් තිබිලා මුතුමැණික් රත්තරන් පැල්ඳගෙන හිටියත් ඒ වෙපා කියන එක නෙමෙයි. හිටියත් හැබැයි ಗುಣධර්ම නැත්තම් රාගසිතුවිල්ල ඇති වුණාම ඒක දැනගත්තත් නැතත් රාගයෙම හැසිරෙනවා. එතකොට බලන බැල්මේ වුණත් තියෙන්නේ රාගී බව. කාමයට උමුකම, ඇලෙන ස්වභාවය. ඇහෙන්න පුළුවන්. ඔහොමනම් බලන්න එපා. අනිහෝනම් බලන්න එපා. ඔය බැලීම පිච්චෙනවා වගේ කියලා කියන්න පුළුවන්. සසර ගමනේ භවයේ ඇති භයානක බව තේරුම් අරගෙන සීලේ පිහිටල සත්පුරුෂ ලෙස මේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ නිසා දැන් මේ ඇතිවෙච්ච රාගසිත බැහැර කරගත යුතුයි. මම දරුවන්ට ආරාධනා කරන්නද? දැන් මෙතන ඔබේ අම්මලා ඉන්නවා. අම්මා ඉන්නවද මෙතන? කො? අම්මා කො? හා පිටිපස්සේ ඉන්න අම්මා. අම්මා දැස බලනකොට පුතාට මොනවද හිතෙන්නේ? අපි එහෙම අහම් පුතේනේ. අම්මා ගැන හිතනකොට මොකද්ද හිතෙන්නේ පුතේ? ධර්මානුකූල අදහසක් කියන්නේ. මොකද ඔබට අම්මා ගැන හිතේ? තාත්තාත් ඉන්නවා. හොඳයි. හිතනකොට මොකද හිතෙන්නේ ඔබට දකින්නකොට? අම්මා කියනකොට. ඔව්. මගේ අම්මා සුවපත් වෙන්න ඕනේ. තාත්තා. ලොකු මහත් වෙනකොට යහළුවෝ 100 ගාණක් එකතු වුණත් නුඹ සමග හැමදාම ඉන්නෝ කියලා කනට කොඳුරලා කිව්වත් ජීවිතේ සත්පුරුෂෝ. එහෙම නොවන දෙමව්පියොත් ඉන්න පුළුවන් කලාතුරකින්. වැඩිපුර දෙමව්පියෝ සත්පුරුෂයි. කාටත් මත්තෙන් අවමකම නුඹ මගේ වස්තුව S2 හදවත. මට නොපෙනුන ලෝකෙ නුඹට පෙන්වලා දෙන්නමයි දුවේ පුතේ. මට වඩා ඉහළ තැනකට ගේන්න ඕන, උගන්වන්න ඕනේ. ඉහළම තියන්න පුළුවන් නමක් තමයි තියන්නේ. එහෙමනේ. ගතට නිසි වස්ත්‍රයක් නැතිබුණත් ප්‍රියතුරු ප්‍රියකරු පුතාව දුව සරසලා අම්මා අප්පච්චි මොනතරම් සතුටුනාද? ඒ ඔබේ අම්මා. දැන් දැනෙනවනේ. මාතු මත්ති සුමාතු චිත්තං උපට්ඨපේත. ස්වාමීන් වහන්සේලාට දේශනා කළ අම්මා කෙනෙක් දේශ බලනවා වගේ බලන්න කියලා. ඔබට පුළුවන් නම් පුතේ මේ අම්මා දේශ බලනවා වගේ. ලෝකේ ඕනම අම්මා කෙනෙක් අම්මට වඩා ටිකක් වයසෙන් අඩු වුණත් වැඩි වුණත් වගේ අපේ රටේ පමණක් නේ ලෝකේ යම් දවසක ගමන් කළොත් සුදු වුණත් කළු වුණත් දුබුරු වුණත් මගේ අම්මා වගේමයි කියලා. රාග හිතක් එන්න આવොත් නැති වුණත් පවති. හැබැයි රාග හිතක් එන්න. මේ මගේ අම්මා. රාග කියන්නේ අර තදම අදහසම නෙමෙයි කාමයේ ගැන. කාමයේ කියන්නේ කැමැත්ත. අර සියුම් ලෙස කාම රාගය කියන තැනම නෙමෙයි. නමුත් කුමක් හෝ ඇලීමක් එක්ක ආවොත් මගේ අම්මා වගේමයි. අම්මා වගේමයි. මගේ අම්මා වගේමයි. යහපතක්ම වෙන්න ඕනේ. සුවපත් වෙන්න. එතකොට ඔබේ හිත සංසිඳෙනවා. අවශ්‍ය තැන උපකාරයක් කරනවා. ජීවිතේ අපි හැම කෙනෙකුටම. ඔබට සහෝදරියක් ඉන්නවද? සහෝදරියක් ඉන්නවනම් මෙතන මේ දරුවන්ට සහෝදරියෝ ඉන්නවනේ. ඔව් ඔබට පුළුවන් එනවා. බගිනි මත්තිසු බගිනි චිත්තං උපට්ඨපේත. තමන්ගේ සහෝදරිය, මගේ අක්කා, මගේ නංගි. ඔබ හිතුව මගේ ලොකු අක්කා හරියට මගේ අම්මා වගේමයි. මගේ නංගි පුංචි කාලේ ඉඳලා ගෙදර හුරුතලෙන් දුවපැන ඇවිද්දා. දැන් ඔබ මේ අපේ සංස්කෘතියත් එක්ක මම මේ සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව මුළු ලෝකෙ කොතනක වුණත් සහෝදරියක් වගේ ලෝකෙ බලන්න පුළුවන් නා. දීතු මත්තිසු දීතු චිත්තං උපට්ඨපේත. මෙතන ඉන්න මේ තාත්තලාට තමන්ගේ දුව කෙරෙහි වගේම මගේ දරුවා වගේමයි. ඔය විදිහට ලෝකෙ දිහා බලන්න පුළුවන්. රාග සිතක් ආවත් අර සසරේ ඇති භයානක බව, ඒ රාගාදී සිතුවිලි නිසා දුක් විපත්ති ඇති වුණ බව දැකලා ඒක විරාගී අරමුණකට ගේනවා. දැන් අර අතීතය ගැන හිතලා මේ ජීවිතයේ සත්පුරුෂ මනුස්සකම ගැන හිතලා අපි ඒක බැහැර කරගන්න. තද ඇලීම් අදහසක් ආවත් එය කුමක්ද? එතන තියෙන්නේ උදයව්වේ. මොකද්ද උදයව්වේ කියන්නේ? සමුදය වය. හට අරගෙන නැති වෙනවා. අරමුණු උනත් සිතුවිලි උනත් දරුවනේ ස්ථිර නැහැ. හට අරගෙන බිඳී නැති වෙනවා. ඒක විදර්ශනාවේ නුවණින් දකිනකොට සිතුවිලි පැමිණෙනවා,
සල්ප වේලාවක් බිඳීගෙන ගිහිල්ලා නැති වෙලා යනවා. උපාද තිති භංග හට අරගෙන බිඳී නැතුව යනවා කියලා දකිනවා. ඉතින් සිතුවිලිමුත් කිසිවක් ස්ථිර නැහැ. හට අරගෙන නැතිව යනවා. ඒ එතනින්ම නැති වෙලා යනවා. හැබැයි අර ඒ ඇසුරු වීමක් ඇතිව තමයි ඉස්සරහට අරගෙන යන්නේ. නැත්තම් අර සිතුවිල්ල එතනම හට අරගෙන නැති වෙලාම යනවා. ඒක දිගටම යනවා කියන එකනේ. ඒක ආශ්‍රය කරගෙන ඊළඟ අවස්ථාවක් හදලා දෙනවා. හැබැයි අර සිතුවිල්ල හට අරගෙන නැති වෙලා ගියා. ස්ථිර සදාකාලික නෑ. එතකොට ඒ අරමුණේ වැරදි සිතුවිල්ලක් ඇති වුණොත් රාගය හරි, ද්වේෂය හරි, මෝහය හරි. දැන් මේ අරමුණෙන් මේක තාම ඔබ අශෘතව පෘථග්ජන. මේ බැහැර කරගන්න ඕනේ කියලා හිත දකින්න. බොහෝම කරුණු තියෙනවා දේශනා කරන. වැඩිහිටි දෙමව්පියෝ උනත්. සමහර ඇත්තන්ට කරුණාවෙන් සඳහන් කරන්නේ. Tamanට වයස අමතකයි. මට ලොකු මහත් වූ දරුවෝ ඉන්නවා කියලා මතකයි. සියල්ල අනිත්‍ය වූ ලෝකයක් තුල මේ සිතුවිලි සමුදේ වය හට අරගත්ත වගේම නැති වෙලා යනවනේ. අමාරුම නම් දීර්ඝ හුස්මක් උඩට අරගෙන පහළට හෙලන්නේ කීප වතාවක් හිත නිදහස් වෙනවා. ওই සමහර ගැටලු ඇති වුණාම මේ දෙමව්පියන්ට මේ මව්වරුන්ට අත්දැකීම් ඇති දරුවන්ට කතා කරනකොට නුඹලා ගැන තමයි මට මේ දැනෙන්නේ කියලා දීර්ඝ හුස්මක් උඩට අරගෙන පහළට හෙලලා හිත නිදහස් කරගන්නවා. එයත් කියන දේ මොනෝ කරන්නද ඉතින් ගෙන ආපු කර්ම දෝෂක් තියෙනවනේ. අපි කොච්චර කිව්වද කරනවද? සමහර දේවල් නුඹලත් හොඳයි. ඒ වුණත් මගේ දරුවනේ සමහර දේවල් මෙහෙම වෙනකොට ඒ වුණාට අපි මේව ගැන හිතලා දුක් වෙන්න ඕනේ. දීර්ඝ හුස්මක් උඩට අරගෙන පහළට හෙලලා හිත සුවපත් කරගන්න. අපහසු නම් අර අවබෝධය සමග හිත නිදහස් කරගන්නවා. සතිපට්ඨාන සූත්‍රයක සඳහන් කළ ආනාපාන පබ්බේත් දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමිති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං වා පස්සසාමිති පජානාති. ඒක ආස්වාස ප්‍රස්වාසයේ දීර්ඝාස්වාස ප්‍රස්වාසයේ දැනගෙන සිද්ධ කරන සඳහන් කළේ මේ අවබෝධයත් එක්ක දකින්න. එතකොට රාගය වුණත් රාගසිත බැහැර කරගෙන ඒ අරමුණේ විරාගසිත එනකොට දැන් මගේ සිත විරාගී. මගේ සිත සංසුන්්‍ය. මගේ සිත සංසුන්්‍ය. තමාටම දැනෙන නුඹ හොඳ කෙනෙක්. නුඹ යහපත් වූ කෙනෙක්. අම්මේ ඔබට මම හොඳ අම්මා කෙනෙක්. මම හොඳ දෝණි කෙනෙක්. ඔබට හොඳ ස්වාමි දියණියක්. ඔබට හොඳ ස්වාමි පුත්‍රයෙක්. වැරදි සිතුවිලි ආවත් නාදි වාසයේදී ඒක වැඩෙන්න දෙන්නේ නැතුව මම යහපත් වූ කෙනෙක් නේද කියලා දැන් ඔක පුරුද්දක් වෙනවා දරුවනේ පින්වත්නි. ඒක ඊට පස්සේ පුරුදු වෙනවා. ඔබ සුවපත්. ඔබ විවාහයට සූදානම් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ විවාහක් කෙනෙක්, ඔබ දරුවෝ කෙනෙක්, ඔබට මොනුබුරු මිනිබිරියන් ඉන්න කෙනෙක්. හැබැයි ඔබ සුවපත් වෙන හැටි අත්දැකීමෙන් දකිනවා. අර අනුසෝතගාමී කියලා කෙලස් ගොඩටම ගලාගෙන ගිහිල්ලා වැටෙන්නේ නැතුව යාළුවෝ මෙහෙමයි, ලෝකෙ මෙහෙමයි, ඉඳ හිටලා යමක් වැරද්දක් කරාම මොකද වෙන්නේ? නෑ. පාපයට වැටුණොත් දුගතියට උනොත් ගැලවෙන කලීසි නෑ. එතකොට විරාගයට ආවා. තරහ අරමුණ දැනගන්නෝ, ඒක ආදීනව මෙනෙහි කළ බැහැර කරගන්නෝ, වීත දෝෂය දැන් තරහ නෑ කියන අරමුණ දැනගන්නෝ, මෝහය තියෙනකොට දැනගන්නෝ, චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා අවබෝධයනේ, අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධනය කියලා මෝහය. ඒකෙන් වීත මෝහ එනකොට මේ අරමුණේ මෝහය නෑ කියලා තේරුම් ගන්නවා. පින්වත්නි අපේ කාලය අවසන් අතට. ඊළඟ සතියේ මේ පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ. අපිට අවශ්‍ය ධර්ම කතාව. මේ පැයකට ආසන්න කාලයක් ඔබ මේ ටික ටිකවත් අහගෙන ඉන්නකොට මේ වෙලාවේ ඇති උනේ රාගසිතද, සරාගසිතද්ද, විතරාග හිතද්ද පුතේ? විතරාග. තරහ හිතද්ද, තරහෙන් බැහැර වුණු අරමුද සකස් වුනේ? හිතද්ද තරහෙන් බැහැර වුණු විත දෝෂ. මෝහේ නෙමෙයි විත මෝහ ඇති උනේ. අනිච්ච දුක්ඛ අනාත්ම ටිකවත් අපේ හිතවලට වැටහෙන්න පටන් ගත්තා. මම දි รา ගෙන යයි. මමත් වයසට යයි. ඕන මොහොතක මියදී. මම කියන වචනේ ම කියන අකුර ශබ්ද කළ අනෙක් ම කියනකොට අපි වෙනස් වෙලා. ඒ ස්වභාවය, අනිච්ච ස්වභාවය මේ වැටහෙනකොට මේ හිත සුවපත් වෙනවා. දැන් ඔබ කවුරක් අකර්මණ්‍ය වුණේ නැහෙනි? ඉගෙන ගන්න මම ඊට පස්සේ ඉගෙන ගන්න නැහැ කියලා හිතුවත්. රැකියාවෙන් නතර වෙනවා කිව්වද සියල්ල අනිත්‍යයි කියලා? එහෙම වුණේ නැහැ. නමුත් ධර්මානුකූලව දුර්ලභව ලැබුව මනුෂ්‍ය ජීවිතයේ සුවපත් කරගන්න ඕන කියන හැඟීමනේ පිය වුණාදෙන් ඇස් දෙක මේ මොහොතේ වුණා සත්පුරුෂ මිනිස්සෙක් වෙලා. තරුණ කාලේ කැප කරලා මාව මෙලවට බිහි කරපු අම්මා. ඒ වෙනුවෙන් රකින්න උත්සාහ කරපු අප්පච්චි, තාත්තා, මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන සත්පුරුෂ මිනිස්සෙක් වෙන්න ඕනේ. අන්නයගේ වරද මගේ වරද කරගෙන මමත් පව් කරගෙන සතර පය හදා ගන්න නැතුව කල්යාණවන්තව අනිත් අයටත් පිහිට වෙලා වරදින් වළක්වල නිසිමගට පෙන්වලා අපි සියලු දෙනාම කල්යාණවන්තව නිවැරදි මඟක නැගී සිටින්න ඕන. ආරබත, නික්කමත, යුඤ්ජත බුද්ධ ශාසනය දහමින් නැගී සිටින්න. මේ බුදු සසනේ වැඩ වසන්න. මේ උතුම් දහමෙන් ප්‍රයෝජනයක් ගන්නට. ඒ තමයි දුර්ලභ මනුස්ස ජීවිතයෙන් ගත යුතු ප්‍රයෝජනය. හැමතෙම ලෞකික ජීවිත ඔබ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රේ වේවායි. ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා,
ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවත්නි, සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ සඳහන් වන චිත්තානුපස්සනාව කියන ධර්මතාවය මූලාශ්‍රය බවට පත් කර ගනිමිනුයි අද දවසේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන මේ උතුම් හෝරාව තුළ ඉදිරියට පවත්වාගෙන ආවේ. සදහවතුනි, විශේෂයෙන්ම දුර ගමන් යන තනිව හැසිරෙන ශරීරයක් නොමැති ගුහාවක වාසය කරන්නා වූ මේ සිත දමනය කර ගැනීම, මේ සිත තුළ සිහිය පිහිටුවා ගැනීම ඉතාමත්ම අසීරු කාර්යයක් වුවත් අපි ඒ කාරණාව සිදු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද අපේ සංසාර ගමන දුගතිගාමීද සුගතිගාමීද යන තීරණය වන්නේ අපේ සිත ක්‍රියා කරන ආකාරය වන නිසා. ඉතින් ඒ වෙනුවෙන් ඔබ අද දවසේ මේ ශ්‍රවණය කළා වූ ධර්මදේශනාව මහෝපකාරී කර ගනිමින් ඒ ආදර්ශයන් ඔබගේ ජීවිතයට එකතු කර ගනිමින් ඔබ සත්පුරුෂයෙකු වශයෙන් ජීවිතය ගත කරන්නට ඔබට ආරාධනා කරමින් අද දවසේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන අපි මෙතකින් නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. වැඩසටහනට ලැබී තිබෙන කාල වේලාව අවසන් වන නිසා ඒ අනුව අද සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ සදහවත් පින්වත්නි, ඒ අවසන් කළ සුපසංජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාවෙහි පින්වත් වූ දායකත්වයෙන් කටයුතු කළා වැල්ලම්පිටිය වෙන්නවත්ත දෙවන පටමග අංක 52 පදිංචි ජී.කේ. ජයවතී මහත්මීන් සහ ජී.කේ. නාල්නි මහත්මීන් ඒ දියණිවරුන් දෙපළ ඇතුළු පින්නතුන්ලා විසින් ඔබ බලාපොරොත්තු වන ජේ.ඒ. සිරියාවතී මෑණියන් මිය ගොස් 2022 6 වෙනි මාසේ 9 වෙනි දිනට වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. ධර්මාබෝධය ලබලා මේ ජීවිත ගමනේ අපට ජීවිතය ලබා දීපු අම්මා මෑණියනි, ඊතා ඉක්මන් අවස්ථාවක ගෝර වූ සසරින් අත්මිදිලා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් සම්ම ප්‍රඥා පහල කරගෙන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙන්න අපගේ අවබෝධය තුලින් රැස් කළා වූ කුසල ධර්ම ඔබතුමියට පුණ්‍යානුමෝදනාවක් වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම පින් අනුමෝදන් කරනවා ජී.කේ. මෙන්ඩිස් මහත්මයාණන්, පී.ඒ.ඩී. ඇඩ්රුවන් අපුහාමි මහත්මයාණන්, සිසිලියා ගුණසේකර මහත්මීන් හා ජේ.ඒ. පියදාස මහත්මයා ඇතුළු ඔබ හැම පරපුරකම යෙදුණු සීල ඥාති හිත මිත්‍රාදීන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පින්කමට සහ සම්බන්ධ වූ සියලුම ඥාතීන්ට හා හිත මිතුරන්ටත් ශ්‍රවණය කළ නැරඹූ හැම දිනාටමත් නිදුක් නිරෝගී චිරජීවනීය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාම සිස්සුවපත් කරගෙන දහමෙන් සනසාගෙන කෘතගුණ සැලකීමක් හැටියටත් සත්පුරුෂ පින්කමක් ක්‍රියාවක් හැටියටත් හිතට නගාගෙන ජේ.ඒ. සිරියාවතී මෑණියන් ඇතුළු ඔබ හැම නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් මේ දේශනාව නැරඹූ ශ්‍රවණය කළ මේ රටෙහි වූ කොතනකෝ ඔබ හැම නමින් මේ දුණු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම නිදුක්ව නිරෝගීව සුවපත් ඊතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙත්වායි පින්පතා සාදු කියන්නේ. සාදු සාදු සාදු. පින් කැමති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුටු වන්න. සතුටටපත් වුණා වූ සියලු දෙවියන් කරුණා මෛත්‍රියෙන් ජී.කේ. ජයවතී මහත්මීන්, ජී.කේ. නාල්නි මහත්මීන් ඇතුළු සහභාගී හැම දෙනාමත් දේශනාව සාකච්ඡා ශ්‍රවණය කළ නැරඹූ ශ්‍රවණය කළ හැමටත් අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවන සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමත් රටවැසි ලෝවැසි හැමටත් නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොදුව පවතින මේ කාලය තුල අපේ රටේ පාදන දුක් කරදර කාලේ ඉක්මනින්ම බැහැර වෙලා රටට සාන්තිය සැලසෙන්නම පුණ්‍යානුමෝදනා ලබන සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය නමුදෝ වේවා. එම දෙවියෝ ධර්මාබෝධය ලබා සැනසෙත්වායි දෙවියනට පින්පතාත් සාදු සාදු සාදු. අපි සියලු දෙනාම ඥාතීන්ට හා දෙවියන්ට පින් දෙමු. ඉදන් ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදන් ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදන් ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං
චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැම දිනාටම උතුම් තුනුරුවන් සරණයි.